ආයුබෝවන් අදත් ඔබ අප එක්වන්නේ හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන සමග මේ වැඩසටහන ඔබ දන්නවා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි අපේ රට හොඳම රටක් බවට පත් කරන්නේ කෙසේද ඒ සඳහා අපි කෙබඳු ගමනක් යා යුතුද යන්නත් ඊට දායක විය හැකි කරුණු බොහොමයක් සාකච්ඡා කරන වැඩසටහන මේ වැඩසටහන පිළිබඳ එසේ හඳුන්වා දෙමින් හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහනට මීට පෙරත් පැමිණ සිටින විද්වතුන් දෙපළක් අපි මේ අවස්ථාවේදී මැදිරියට කැඳවා තිබෙනවා. අද වැඩසටහනට අපි මැදිරියට කැඳවුවේ වෙනදාත් ඔබ සමග මේ සාකච්ඡාවේදී නිතර හමුවන මුහුණු දෙකක්. මාගේ දකුණුපස සිටින්නේ රුණු වෛද්‍ය පීඨයේ ශ්‍රේෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ ව්‍යවහාරික වෛද්‍ය ක්ලිපර්ඩ් පෙරේරා මහත්මයා එකම පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වර්ණන් පෙරේරා මහත්මයා මේ දෙපළ සමග අද අපේ සාකච්ඡාව විශේෂ ඉසව්වක් කරා ගෙන යන්නයි අපි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අප හොඳම රටක් වැඩසටහනේ අපේ රටේ ඉදිරියේ කවදා හෝ අපේ අනාගත පරපුරට යහපත් රටක් නිර්මාණය කිරීමේ කර්තව්‍යයට දායක වෙන කතා බහ පිළිසඳර තමයි අපි මේ වැඩසටහනෙන් ගෙනේ. මේ දෙසැම්බර් මාසයේ අපි විශේෂයෙන් අපේ මාතෘකාව වෙනත් අතකට යොමු කිරීමටයි සූදානම් වුණේ. අපි අපේ රට දියුණු කිරීම සැලසුම් සහගතව කොතරම් සැලසුම් සහගතව කළත් ලෝකේ ඕනෑම රටක මේ මිහිමත සිටින සියලු දෙනාට විටින් විට මුහුණ පාන සිදුවන ආකාරයේ අනපේක්ෂිත ස්වභාවික විපත් ආදියට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ සියලු අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීගෙන තමයි අපට අපේ අරමුණු කරා යන්න වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ වකවානුවේදී එබඳු ලංකාව මෙතෙක් මුහුණ දුන් ඉහළම දරුණුම ස්වභාවික විපත හැටියට අපේ මතකයට එන සුනාමි ඛේදවාචකය මීට වසර 16කට පෙර මෙවන් කාල වකවානුවකයි අප රට ගිලගත්තේ. අද දින මේ ස්ථානයේ සිටින විද්වතුන් දෙපළ මේ කාර්යයේදී සුවිශේෂ සහභාගීත්වයක් දැක්වූ විද්වතුන් දෙපළක් ඔබ හමුවන මාත් මේ ඛේදවාචකයට මුහුණ දුන් පුජ්‍යලයක් හැටියට අපි අපේ මතකයන් අවදි කරන්න කල්පනා කළා. වර්ණන් පෙරේරා මහත්මයා අපේ කතා බහට මූලාරම්භයක් කරමින් ඔබතුමා මට මතක හැටියට එවකට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහකාර ලේකම්වරයෙක් වශයෙන් සිටියා. ඒ වගේම මේ ආපදා කමිටුවේ ඔබ සමාජිකයෙක්ව සිටියා. ඒ එක්කම ඔබ ඒ කෙටි කාලයක් තුල ජනතාවට ආපහු නැගී සිටින්න. ඒ වගේම නගරයේ දකුණු පළාත විශේෂයෙන් ගාල්ල මාතර හා හම්බන්තොට නගර තුනම දරුණු ආකාරයෙන් මේ ව්‍යසනයට මුහුණ දුන්නා. මේ දකුණු පළාතම පෙර තිබූ තත්වයට නගා සිටවන්න ඔබ ඇතුළු කමිටුව දායකත්වයක් දැක්වුවා. ඔබේ මතකයේ අවදි කළොත් අපි පටන් ගනිමු මේ සුනාමි ඛේදවාචකය අපේ රටට එනකොට අපි අනපේක්ෂිතවයි ආවේ. කොහොමද අපි ඊට මුහුණ දුන්නේ සහ අපිට ඒ වෙලාවේ අපට අත්දැකීම් වශයෙන් ලැබුණු දේවල් ගැන. ඇත්තටම දකුණු පළාත කියලා කියන්නේ සුනාමි ඛේදවාචකයෙන් වැඩිපුරම ජීවිත හානි සිද්ධ වෙච්ච පළාත විදියට ඒ දවස්වල වාර්තා වුණා වර්තමානයේ වාර්තාව තියෙනවා. ඒකට බලපහු ප්‍රධාන හේතුව තමයි නුවර පළාතේ වගේ කුරුණෑගල පැත්තේ වගේ පුද්ගලෙක් මේ මීඩියා අතර හිටියා. හේතුව තමයි අර මර්දාන් වෙලා ආපු දුම්රිය. ඒ දුම්රිය ඛේදවාචකය නිසා ලෝකේ පුරාවටම මහ විශාල ප්‍රසිද්ධියක් අපේ රටට ලැබුණා. සුනාමි ඛේදවාචකයේ ගැන රට ගැන කතා වුණා. දකුණු පළාත ගැන අපේ සේවා ගැන කතා වුණා. ඒක එක්තරා ආකාරයක අපිට විදේශ ආධාර ගනිද්දී පිටිවහලකුත් වුණා කියලා මතක් කරන්නට ඕනේ. ඔබ කිව්ව ආකාරයෙන් අපි කැමති නැහැ අපේ මේ ඛේදවාචක ගැන යලිත් කතා කරලා ඒ වයින් හදවත රිදුම් ඒවන් තමන්ගේ හිතයි ඥාතින් නියගිය අතුරුදහන් වන පුද්ගලයන්ට මතක අවදි කරලා
යලිත් ඒ පරණ ඒ ශෝකජනක අවස්ථාවට උන්පත් කරන්න. නමුත් අපි ඒ වගේ ඉගෙනගත්තු පාඩම් එක්ක ඔබ කතා කළ ආකාරයටම යම් අපිට අතපසුවීම් සිද්ධ වෙලා ඇති. සමහර ලාභය අපි කර දෙන්නේ නිවැරදි නොවෙන්නට පුළුවන්. මෙන්න මේව ගැන කතා කරලා අපි හොඳම රටක් පරිස්සමකට ඉස්සරහට අරගෙන යන්න ඕන කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරනවා. 2004 දෙසැම්බර් මාසයේ 26 වෙනිදා විශේෂ දවසක්. ඒ දෙසැම්බර් මාසයේ 26 වෙනිදාවේ නත්තල් දවසට පසුබිම. එදිනත් නිවාඩු දවසක් විදිහට මගේ මතක රැඳෙන්නේ පොය දවසක් විදිහට. ඉතින් මේ පොය දිනය නත්තල් දිනයත් එක්ක අපේ රටත් උත්සවශ්‍රීයෙන් ලැබෙනවා. විශේෂයෙන් යේසුස් වහන්සේගේ ඒ උත්පත්තිය සමරන අපේ කිතුණු සහෝදර සහෝදරයන් මේක සමරන ඒ නත්තල් දිනෙන් පසුව බොහෝ වෙලාවකදී විවේකසුවෙන් ගත කරන්නේ පිරිස් රාශියක්. ඔවුන්ගේ හිත මිතුරන් විදිහට අපිත් සමහරලාට සම්බන්ධ වෙනවා. ඒ නැතත් බෞද්ධයන් බහුතර කියන රටක් විදිහට වුණා අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්, ද්‍රවිඩ සහෝදර සහෝදරයන්, ඒ ක්‍රිස්තියානි සහෝදර සහෝදරයන් එක්ක එකතු වෙලා ඔවුන් විවේකසුවෙන් එකතු දවසක් වුණා. ඒ නිසා යම් ආකාරයකට මේ ඛේද වාචකයේ අඩුණා කියලා අපිට සලකන්නට පුළුවන් හේතුව තමයි මේ කාලවකවානුවත් එක්ක ඒ කියන්නේ උදේවරුේ තමයි මේ ඛේද වාචකයේ සිද්ධ වුණේ. රාජකාරී බහුල සඳුදා වගේ දවසක මේ දේ සිද්ධ වුණා නම් එහෙම සමහර වෙලාවකදී මීට වඩා ලොකු ජීවිත හා දේපල හානි රාශියක් සිද්ධ වෙන්නේ ඉඳ තිබුණා. කොහොම වුණත් ඔබ කිව්ව ආකාරයට අනපේක්ෂිත අත්දැකීම් රහිත තත්ත්වයක් තමයි මතුවුනේ. ඒ කාලේ මා සහකාර ලේකම්වරයා විදිහට කටයුතු කරද්දී ප්‍රධාන අමාත්‍යාංශයේ අපේ දුරකථන තුන් කීපයක් ආව මෙන්න මුහුද පොඩ ගන්නවා කාර්යාලය යට වෙනවා කියලා. මගේ අත්දැකීම. ඉතින් අපි ඒක විශ්වාස කරන්නේ අපි සාමාන්‍යයෙන් වෙනදත් අපේ කාර්යාලෙ පිහිටියේ ඩික්සන් හන්දියේ ගාල්ලේ ඒ වගේ අන්දමින් ගොඩක් ඇති. අපි අපේ ඒ රාජකාරී කළ වසර අවසානයේ ගිණුම් පියුම් කටයුතු කරනව බොහොමයක් අපේ නිලධාරීන් ඉන්නව රැඳෙනවා. අපි උන්ට කිව්වා ඔය තියෙන ෆයිල් තියෙනවා නම් ටිකක් අරන් කියලා තියන්න. ඉතින් ඊට වඩා එකක් නැහැ කියලා. ටික තව විනාඩි 5ක් 10ක් ඇතුළත විතර කරගන්න කොහොමද කියනවා. දැන් නම් යට තට්ටුව යට වෙලා තියෙන්නේ. උඩ තට්ටුවට අපි යන්නද? අපිට හිතා ගන්නත් බෑ අපි කිව්ව තට්ටු තුනක ගොඩ නැගිලා. ඒ නිසා තුන්වෙනි තට්ටුවට ගිහිල්ලා බලාගෙන ඉන්න දැන් අපිටත් තේරෙනවා මොන හරි ගැටලුවක් කියලා. මෙන්න මේ විදිහට එදා දවස පුරාම අපිට පුළුවන්කම ලැබුණා නගරේ ඒ වගේම විවිධ ස්ථානවල තියෙන කාරණා ටික ගැන දැනගන්නට හවස් වෙද්දී මහා විශාලම ඛේදවාචකයේ ලංකාවේ ඉතිහාසය පුරාවට සිද්ධ වුණු ඒ වගේම තමයි සුනාමි ඉතිහාසයේ ලෝකේ දරුණුම සුනාමි අතරින් පළවෙනි තුන් ගොඩට වැටෙන පළවෙනි තුනට වැටෙන සුනාමි ඛේදවාචකය. අපි දන්නවා මේක සුමාත්‍රා දූපතේ අන්දමන් දූපතේ ඇතුළේ පොළොවට කිලෝමීටර් 30කට වඩා යට සිද්ධ වුණේ. ඒ ස්ථානයේ ඉඳලා අපේ ලංකාවට කිලෝමීටර් 1700කට වඩා දුර. නමුත් පැය දෙකකට ආසන්න කාලයක් ගත වුණා. අත්දැකීමක් නැතුව තිබුණු නිසා අපිට සුනාමිය කියන දේ බොහෝ ජීවිත හානි සිද්ධ වුණා කියලා ඒ පර්යේෂකයන් වගේම අපේ අත්දැකීම් වලින් අපිට වැටහිලා ගියේ. හේතුව තමයි මොහොතේ වතුර අනිත් පැත්තට යන්නේ සමහරවදී ඒක නරඹන්න ගිහිල්ලා ඒ වේගයෙන් එන රැල්ලට මුහුණ දී ගන්න බැරුව ඔවුන්ගේ ජීවිත හානි වලට රැස් වෙන්න සිද්ධ වුණා. මේ ආකාරයෙන් ජීවිත හානි ලංකාවේ 30000කට ආසන්න සංඛ්‍යාවක් කියලා කියන්නේ. ජීවිත හානි ලංකාවේ 30000 35000ක් අතර සංඛ්‍යාවක් සමහර වතුර ගහන්න වුණා. අපේ හිතාසින් අපේ වෙන වෙලා ගියා. අපි අත්දැක්කා යාල වගේ පළාත්වල හම්බන්තොට වගේ නගරවල හිතා ගන්න බැරි තරම් ජීවිත හානි සිද්ධ වුණා. ඔබ කිව් වැදගත් කාරණයක් තිබුණා. ඒ තමයි ඒ සුනාමි ඒ මෙහෙයුම් කමිටු සහ ප්‍රතිස්ථාපනය කිරීමේ කමිටු නියෝජනය කරන රජයේ සේවකයෙක් විදිහට අවස්ථාව ලැබෙනවා. ඇත්තෙන් මේක පුදුම සතුටට හිතෙන කාරණයක්. මොකද අපි රාජකාරී කළ කිසිදු කෙනෙක් ඒ ඈත පළාත් වලින් කෑම උයාගෙන කඳවුරුවෙන් කට්ටියට කන්න දෙන්නේ අපිට කෑම එකක් දෙනවා. නමුත් අපි කවුරුවත් ඒ රජයේ සේවකෙනෙකුට කෑම එකක්වත් බාරගත්තේ නැතුව අපේ ගෙවල් වලට ගිහිල්ලා උයාගෙන කාලා අපි මේ කේද වාසිකයට මුහුණ අපේ දායකත්වය ලබා දුන්නා. ඒ වගේ මිහිරි අත්දැකීම් රාශියකුත් තියෙනවා මේකේ. මා හිතනවා අපි කතා කරගෙන ඉන්න අපේ මහාචාර්යතුමාට බොහෝ කාරණා ඇති. එතුමලා අපිත් එක්ක පුරෙන් පුර ගැටිලා තමයි අර දුම්රිය කේද වාසිකයේදී උදව් කරේ අපිට මතකයි දින ගණනාවක් යනකොට අපේ හමුදාවේ සහෝදර සහෝදරියෝ පොලිස් නිලධාරී මහත්වරු වෛද්‍යවරු අනිකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විස්තෘත ලේකම් කාර්යාලවල ස්වේච්ඡා සමිතිව දහස් ගාණක් පිරිස් අර පෙරුණු කෝච්චි පෙට්ටි කෙලින් කරන මහ විශාල වෙනසක් ගත්තා. ඒත් යට වෙලා ඉඳපු ජීවිත දහස් ගාණක් පුදා දරුවෝ ගොඩාක් ඒවා ඛේද වාචකයක් ඒක නිසා මාසි එක මතක් කිරීමත් අපිට අන්තිමයක් දැකීමක් මත කරන්නේ කොහොම වුණත් මේ වැඩ පිළිවෙලත් එක්ක අපි ප්‍රමාණිකූලව ටික ඉස්සරහට ගියා. අපි ඉස්සරහට කතා කරගෙන යමු. අපි කොහොමද මේ වැඩ පිළිවෙල පෙළගස්සගෙන විසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කරගෙන ගියේ කියන කාරණේ ගැන. ඔබතුමන්ට මේ කතාව ඇහෙනකොට ඔබතුමන්ගේ සිතේ මැවෙන්නේ නැත්තේ සම්පූර්ණ වෙනස් වෙනවා. විනාඩි කිහිපයක් ඇතුළත
ඇවිදගෙන ගිහපු නොයෙක් වැඩවල යෙදිච්ච මිනිස්සු. පොළොවේ පය ගහලා හිටිය මිනිස්සු මල කඳන් බවට පත් වෙනවා. විනාඩි කිහිපයක් ඇතුළත ඔබේ රාජකාරී සීමාව අභිබවා ගිහපු ඔබ මෙතෙක් මුහුණ දුන් ලොකුම රාජකාරී කටයුත්තට මුහුණ දෙන අවස්ථාව ලැබෙනවා. ඒ වකට ඔබතුමන් අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු ලෙස පරාපිටිය රුහුණු වෛද්‍ය පීඨයේ සේවය කළා. පරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධව ඔබතුමා රාජකාරී කළා. ඔබතුමන් මේ අවස්ථාවේදී ඇත්තටම මේ වගේ කෙබඳු ඛේදවාචකකින් මිය ගියත් මේ යන පුජ්‍යලයාගේ ඒ අවස්ථාව පිළිබඳ ඔබතුමන්ගේ අත්දැකීම් විවිධ ආකාරයෙන් කියන්න පුළුවන්. මේ මහා ව්‍යසනේ ඔබතුමන්ට මුහුණ දෙන්න සිදුවුණු අත්දකින්න සිදුවුණු විශේෂ අත්දැකීම් වලින් කතාව ආරම්භ කරමු කියලා මම ඇරෙයි කරනවා. බොහොම ස්තුතියි විදාන්තකනි මහත්මයා. මම හිතන්නේ වන්තර මහත්මයා මේ ඉස්සර කතා කරනකොට මට මේ නැවතත් මගේ මතකයන් දිවගියා විවිධ දිශාවන් ඔස්සේ මම හිතුවා පූර්වික වශයෙන් කරුණු කීපයක් සඳහන් කිරීම වටිනවා කියලා. ඔබතුමා සඳහන් කරපු ආකාරයට මම රුහුණ වෛද්‍ය පීඨයට අනුයුක්තව සේවය කළත් සිදුවීම සිදුවන දවසේ මම ඇත්තටම විදේශගත වෙදී මගේ පශ්චාත් උපාධිය දෙන කටයුතු සඳහා දෙසැම්බර් 26 කියන්නේ අප සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් බොක්සිං ඩේ කියලා. ඒ කියන්නේ අර වරින්දර මහත්මයා ප්‍රධාන කළ ආකාරයට නපුරකට පසුබිමේ සාමාන්‍ය සම්මත නිවාඩු දිනයක් බොහෝ රටවල යුරෝපීය රටවල. ඉතින් මේ ආකාරයෙන් මම ඕස්ට්‍රේලියාවේ ඒ මගේ පශ්චාත් උපාධිය අධ්‍යයන කටයුතු අවසාන කාලය ගත කරමින් විශේෂයෙන් මේ 26 වෙනි දින ඇත්තටම විනෝද සාධයකට සහභාගී වෙන සිටියේදී අපේම මිත්‍ර තවත් වෛද්‍යවරයෙක් තමයි ඉස්සල්ලාම මේ සිදුවීම සඳහන් කළේ. ඔහු රූපවාහිනියේ දූරදර්ශනයක් මතක් කරලා මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා, මොහොතකට ගැනීමක් වෙනවා ලංකාවේ නෙමෙයි තායිලන්තයේ. ඒ වන විට මේ අර වරන්තර මහත්මයා කිව්වා ආකාරයට මේ සුනාමි සිද්ධිය මතුවන්නේ ජාවා දූපත් ආශ්‍රිතව ඉන්දුනීසියාව ආශ්‍රිතව. එතකොට මේ සුනාමි රළ පහර තායිලන්තයට ඇවිත්. එතකොට ඒ වගේම මට දැන් එතකොට රූපවාහිනිය ඇහෙනවා මේක කියනවා මේක දැන් දිශාගත වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව දෙසට කියලා. එතකොට මම ඉන්නේ කිලෝමීටර් 1000 ගණනක් ඈත. මට ඒ වෙලාවේ විදිහට සම්පත් භාවිත කරලා මම මගේ ශ්‍රී ලංකාවේ මිත්‍රන් කීප දෙනෙකුට කතා කරා. කතා කරාම ඒ වෙලාවේ කතා කරන්න පුළුවන්කම තිබ්බා. මේ මෙන්න මෙහෙම සිද්ධියක් වෙන කියවෙනවා. ඔබ මොන හරි දන්නවද කියලා. ඒක නෑ කිසිම දෙයක් එහෙම අපිට දැන ගැනීමට නෑ. කොහොම දෙයක් වෙන්න බෑ සමහරට ඒ රටවලට එන්න ඇති කියලා. එහෙම මම ඒත් කිව්වා මොකද දැන් මේ සිද්ධිය ඊට පස්සේ දිගින් දිගටම දැන් රූපවාහිනිය වල වැඩිපුර ප්‍රදර්ශනය කරනවා. විස්තර කතා කරනවා, විස්තර ඉදිරිපත් කරනවා. මේ රළපහර ඉදිරි ගමන් මඟ ගැන කියවෙනවා. ඉතින් මම දන්න තරමින් වුණ මේ යම් ආකාරයකට පැහැදිලි කරන්න උත්සාහ කරා. මට මතකයි මම නේද පුද්ගලයන් සමහර කීපයකට කතා කරා. නමුත් ඒ කිසි කෙනෙක් එහෙම මගේ දුන්න තොරතුරු වලින් මේ හරියම් ආකාරයකට සැලසූ බවක් පෙනුන්නේ නැහැ. මොකද උන්ට ඒක විශ්වාස කරන්න තරම් හේතු කාරණා නොතිබෙච්ච නිසා වෙන්නේ නැති. ඊට පස්සේ දිනම උදාහරණ ඔස්ට්‍රේලියාවට අපි පැය ගාණක් පිටිපස්සෙන් ඉන්නේ කාලය අරනවා. පසුව දැනගන්න ලැබුණා ඒ රවපහරේ කිව්ව ආකාරයටම ශ්‍රී ලංකාවට ඇවිල්ලා අපි රාත්‍රියේ ප්‍රවෘත්ති බලනකොට ගාල්ල තමයි ඉස්සල්ලාම දකින්නේ. අර රවපහර ඇවිල්ලා අපි දන්නවා ගාල්ලේ බස් නැවතුම් පොළ කඩාගෙන ගියා. ඒ බස් නැවතුම් පොළේ අර දැරිවියන් දෙදෙනෙක් හරි තුන්දෙනෙක් හරි තමන්ගේ ජීවිත බේරා ගැනීම දරපු උත්සාහය තමයි පළවෙනි ඒ කියන්නේ සජීවී රූපරාම පෙළුනේ ලංකාවෙන් විදේශයන්ට මුදා හැරපු. එතකොට ඒක දකිනකොට අපි දැනගත්තා මේ විනාශය කොයිතරම් ආකාරයක වෙන්නේ නැද්ද. ඒතර මට පෞද්ගලිකව ලොකු කම්පනයක් අපි මේක දැනගෙන මම හිතන්නේ මේ සිද්ධිය ලංකාවට එහා පිට මුලින් දැනගත්ත කීප දෙනාගෙන් කෙනෙක්. නමුත් මට මේක නවත්වා ගැනීම සඳහා මට කිසියක් කරගන්න බැරි වුණා නේද කියලා. ඒතර ඒ වගේම තමයි මම හිතන්නේ මේ ඔබතුමා තෝරගත්ත තේමාවත් එක්ක ගත්තොත් අපි ඒ කාලේ හැටියට අපිට තිබිච්ච සම්පත් මම දරවන්න ප්‍රමාණයක් කිව්වා. ඒ සම්පත් වල සීමිත බව නිසා වෙන්නේ නැති අපිට මේ කාරණේ අපිට අවශ්‍ය තැන් වලට තියාගන්න බැරි වුණේ. සහ ඒ අවශ්‍ය තැන් වලට ඒ තොරතුරු නැලෙන්නේ.
මොකද අපි දන්නවා ලෝකේ ආපදාවන් කියන්නේ අර ඔබතුමා පූර්වික සඳහන් කළ ආකාරයටම විවිධ අවස්ථාවල විශේෂයෙන්ම සිහි කැඳවීමක් නොමැතිව එකපාර කඩාගෙන වදින අවස්ථාවක්. නමුත් මේ අවස්ථාවන් පවා නියාමනය කරන්න පුළුවන් යම් ආකාරයක දියුණු තාක්ෂණික පහසුකම් අද කාලේ ලෝකයේ තිබෙනවා. එතකොට මේ අවුරුදු 16කට කලින් ලෝකෙත් ඒව තිබුණා. නමුත් ප්‍රශ්නේ තිබ්බේ ලංකාවේ ඒ ජාලයන්හි සමාජිකයෙක් නොවීම හෝ ඒ අවශ්‍ය දත්ත නියමාකාරයෙන් ඒ අදාළ පරීක්ෂණ ස්ථාන නොලැබීම. නමුත් කෙසේ හෝ අරවන්ත මහත්මයා කිව්ව ආකාරයේ විශාල විනාශයෙන් තමයි අවසානයේ කෙලවර වන්නේ. ඒකට පොඩි බාධා කිරීමක් අපිට මේ අත්දැකීම් නැතිකමත් මම හිතනවා දැන් ඔබතුමා කිව්වට මේ පණිවිඩය දුන්නට අපිට මේ පණිවිඩය දුන්නත් දැන් අර මම කිව්ව විදිහට අපේ කාර්යාලයට එනකල් කවදාවත් වතුරක් නැති නිසා අපි හිතුවා මාළු මාකට් එකේ හැයට වතුර කොහොමද දානවා අපි දැකලා තියෙනවා. අපි හිතන්නේ වතුර ටික තව චුට්ටක් අඩියක් විතර උඩට ඇවිල්ලා කාර්යාලයෙන් මුලට ඇවිල්ලා ඒක නම් වෙනවා කියලා. ඒක නිසා තමයි අපිත් අර පුරුදු වෙන අපේ ඒ කාර්යාලයේ සේවක මහත්මයා. ඒ කිව්වට ඒ කතාව අත්දැකීම් නැති නිසා ඇත්ත. මම හිතන්නේ ඒකේ විශේෂ වැදගත්කමක් තිබෙනවා. මොකද මම හිතන්නේ දැන් මම අධිකරණ වෛද්‍යවරයෙක් හැටියට විශේෂයෙන්ම මා දන්න පරාසයේ නිලධාරීන් සහ පුද්ගලයන් තමයි සම්බන්ධීකරණය කරන්න උත්සාහ කරේ. නමුත් අපි පසුව දැනගත්තා ඊට වඩා රජයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ට මේ දොස්තර ලැබී තිබුණා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ලංකාවට නැගෙනහිරින් තමයි මේ සුනාමි ඒ රළ පහරේ ආරම්භය සිද්ධ වන්නේ. එතකොට නැගෙනහිර ප්‍රදේශයේ තිබුණු විශේෂයෙන්ම හමුදා කණ්ඩවලට මේ තොරතුරු ලැබිලා තිබුණා. ඔවුන් ලැබුණ තොරතුරු ඔවුන් අතරම කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණය කරන පසුවත් ඔවුන්ට ලැබිලා තිබුණේ ඍණ ප්‍රතිචාරයක්. මොකද මේ අර වරින් පෙර මහත්මයා කිව්ව ආකාරයටම මේ සිද්ධියක් ඇති වෙන්න බැහැ කියන විශ්වාසයේ අපි විශේෂයෙන්ම රටක් හැටියට සහ විශේෂයෙන්ම නිලධාරීන් හැටියට පොදුවේ ඉල්බගෙන සිටින නිසා මම හිතන්නේ ඒකට දොස් කියන්න බෑ. මොකද අපිට එහෙම සමීප අත්දැකීමක් නැහැ. අර අපි අතීතයේ අහලා තියෙන කාමවිස රජුගේ කාලයේ සිදුවෙච්ච සිද්ධියට විහාර මහදේවිය මොහොතකට දිනුනා කියන මේ අතීත සිද්ධියට පසුව. ඉතින් නමුත් ඇත්තටම අපි අතීතයේ සොයාගෙන ගියා නම් අපිට වෙන තොරතුරු තිබෙනවා. ඇත්තටම අපි ඊට පසු කාලයක විශේෂයෙන්ම 2005 පසු කාලේ ඒ තොරතුරු හොයද්දී දැනගත්ත කාරණයක් තමයි මේක අවුරුදු 100කට කලින් ලංකාවට එවැනිම සුනාමි සිදුවීමක් වෙලා තිබෙනවා. ඔය ප්‍රදේශයේ ආශ්‍රිතවම අතරම ඒක මීට වඩා දරුණු අවස්ථාවක්. එහි රළ පහර හවායි දූපත් දක්වා ගියයි කියලා කියවෙනවා. ඒතකොට ඒ අවස්ථාවේදී ඒ රළ පහර ලංකාව හරහා ගිහිල්ලා තියෙනවා. ගාල්ල ප්‍රදේශයේ එක මරණයක් සිදු වෙච්ච බව කියවෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට තදින් බලපාලා නැහැ. නමුත් ඒවා ඉතාම අඩු වෙන වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ වෙන තොරතුරු අපිට තිබුණ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි සාමාන්‍ය විදිහට මේක ගන්න නැති. කෙසේ හෝ අවසානයේ දරවන්තර මහත්මයා කිව්ව ආකාරයට විශාල මරණ සංඛ්‍යාවක් මම හිතන්නේ විශේෂයෙන්ම මේ සිද්ධිය නිසා මියගිය පුද්ගලයන් තමයි අපිට බරපතල ගැටලුවක් ලෙස එකතු වුණේ. මොකද තාම කෙටි කාලයක් තුළ විශාල පිරිසක් මිය යනවා. අපි දන්නවා හතරාලකදී ජීවිත සහ දීපල හානි දෙකම සිද්ධ වෙනවා. නමුත් මේ ජීවිත හානි සිදුවීම විශාල ප්‍රමාණයක් වුණාම එය ශනික ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ ප්‍රශ්නය අපි විසඳිය යුතුයි. ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් ආසන්න කටයුතු සම්බන්ධ ගැටලු මතුවෙනවා. එතකොට වැඩිම ජීවිත හානි සිදු වුණේ ඉන්දුනීසියාවේ 2,25,000කට වැඩිය. දෙවෙනියට වැඩිම ජීවිත හානි සිදු වුණේ ශ්‍රී ලංකාවේ. එතකොට මේ සංඛ්‍යාව අර වරන්තර මහත්මයා 30000ක් කියලා කියපු ආසන්න වශයෙන් කියපු ගාන අවස්ථානයේ 40000 දක්වා පරාසයකට ගියා. අපිට අදට මිල සංඛ්‍යාලය කරන්න නැහැ. කී දිනක් ලංකාවේ නිශ්චිතව මේක. ඒකෙන්ම තේරෙනවා අපේ සූදානම කොයිතරම් ආකාරයකට තිබුණේ ඒ කාලේ 2004 වන විට ආපදාවකට ජාතික මට්ටමේ ආපදාවකට මුහුණ දීමේ හැකියාව කොයි මට්ටමකද තිබුණේ. මොකද ඒ සංඛ්‍යාව ගැන පවත්වා ගැනීම අපේ ක්‍රමවේදයක් තිබුණේ. ඒ වගේම සංඛ්‍යා ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණේ. ඒ අතීතයට බලපාන පරිදි නිර්පතනය කරොත් විශාල මට්ටමක අඩුපාඩු අහිතව පැවතුම්. එතකොට ඔබ දෙපළගේම කතාවෙන් පෙනී යන එක අපි වැදගත් ස්ථානයකට අපේ සාකච්ඡාව රැගෙන. මේ තමයි අනතුරු ඇඟවීමක් අපේ పూర్ව අත්දැකීම් නොමැතිකම නිසා සුළු කොට දැකීම. ඒ වගේම මෑත කාලීන අත්දැකීමකුත් අපිට තිබෙනවා. ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ වලින් ලැබුණු අනතුරු ඇඟවීම ඒ තරම් තැකුවේ.
රටේ ආරක්ෂක ලේකම්වරයා කෙලින් මේ වචනේ කියලා දුන්නා සිද්ධියක් වෙයි කියලා හිතුණා. නමුත් මේ තරම් විශාල සිද්ධියක් වෙන එකක් නෑ කියලා. ඒ ඔක්කොම තමයි ওই සුනාමි අවස්ථාවෙත් වෙන්නේ. නමුත් දැන් අපි හොඳම රටක් වැඩසටහනේ කතා කරන්නේ අපේ රට ඉහළින් තියන්න නම් මේ పూర్ව අත්දැකීම්, මේ පැරණි අත්දැකීම්, අතීත අත්දැකීම් ආශ්‍රයෙන් මෙවැනි ව්‍යසනයක අනතුරු ඇඟවීමක් ආවහම ඇත්ත වශයෙන් අපි යකා කියනවටත් වඩා කළු ඇති කියලා හිතාගෙන කටයුතු කරුවොත් තමයි අපේ ජීවිත හා දේපල ආරක්ෂා කරගන්න පුළුවන්. මේ කාරණේදී මම නැවත වරක් ලේකම්තුමා දිසට යොමු වෙන්න කැමතියි. ඔබතුමාගේ අත්දැකීම මේ ගොඩනැගීම හානි වෙච්ච ජීවිත හානි වුණු පිරිසට උදව් කිරීම, ඒ ආපදාවෙන් විනාශ වුණු දේපල නැවත ප්‍රතිසංස්කරණය කිරීම වගේ දේවල් ඔබේ කරපිට පැවරුණා ඒ අවස්ථාව. ඔබ ඇතුළු කණ්ඩායම. මේ වෙලාවේ මහජනයා විශේෂයෙන් යම් ආපදාවක් ආවම ඒ වෙනුවෙන් කටයුතු කරන අයට සාමාන්‍ය මහජනයාගෙන් ලැබෙන සහාය සහ දායකත්වය හරිම වැදගත් ඒ ක්‍රියාන්විතය කරගෙන යන. ඒක කොහොමද තිබුණේ මේ අවස්ථාවේදී? ඇත්තටම ලංකාවෙන් ආදර්ශයක් දුන්න ලෝකෙටම කිසිම කෙනෙක් බඩගින්න නිසා මියගියේ නැහැ. අපි අත්දැක්කා ගාල්ල නගරේ තමයි ලෝකෙට අපේ රට ඉස්සර වෙලාම ගියේ. ගාල්ල නගරෙන් අර දර්දරිලි තුන් දෙනෙක් ඒ වගේම තවත් අර අපි කියන්නත් කැමති නැති අපේ නරුණේ කර මාලයක් කඩාගෙන ඉතින් යන්න සකසු දානවා. මෙන්න මේව හරහා තමයි ගියේ. ඒ වගේ කිලෝමීටරයක් දෙකක් සමහරවල් කිලෝමීටර 3ක් විතර රට ඇතුළට වෙනකල් ගෙවල් සම්පූර්ණයෙන්ම කැඩිලා මිදලා ගිහිල්ලා ජීවිත හානි වෙලා, දේපල හානි වෙලා හිතා ගන්නත් බෑ මනුස්සයන්. පැය 24ක් වෙනකල් සිහි එලව ගන්න බැරි වුණා. අපි කාටවත් මොකද්ද මේ වෙලා තියෙන්නේ, කොච්චර විනාශයක් වෙලාද කියලා හිතා ගන්න බෑ අපිට. ඒක තමයි පළවෙනිම කාරණය. එහෙම වුණාම සාමාන්‍ය මිනිස්සුන්ගේ චර්යාව තමයි අපි කියනවා නිකන් අපි අංග විකල වෙලා වගේ එහෙමත් නැත්නම් සිහි බුද්ධිය නැතුව වගේ තමයි ගොඩක් දෙනෙක් සිටින්නේ. අපි මේ මහාචාර්යතුමා පැහැදිලිවම කිව්වා අපේ අත්දැකීම නැතිකම ප්‍රධානම බලපෑව කියලා. කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි නම් විශේෂයෙන් රජයට තීරණ ගන්න පුද්ගලයන්ට විශේෂ ලේකම්වරු ප්‍රදානයේ ආපදා කටයුතු කර සියලු නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට කාටවත් හිතා ගන්න බැරි නම් මොකද්ද මෙතනින් එහා කරන්නේ? සමහරු මිය ගිහිල්ලා ඒ සෝම්ගේ දේ හරගෙන යන ස්පිතාලවලට අපිට මතකයි ආරච්චි කන්දරෝහල සම්පූර්ණයෙන් 3000කට ආසන්න මේ ජීවිත හානි වෙච්ච දෙයකින් දිගටම හරාජිතේ රෝහලේ ඉතිරිලා ගිහිල්ලා කාගේ කවුද කියලා දන්නේ නැහැ. තව සමහරලාගදී හරි සෝචනීයයි. පුංචි දරුවෝ තව සමහරුන්ගේ හැඳුනුම්පත් එහෙම බැලුවට පස්සේ වුන් නුවර හා කුරුණෑගල පැත්තේ රට ඇතුළේ උදේ අපිට හිතා ගන්න බෑ මේගොල්ලෝ කොහොමද මෙහෙම හවුනේ මේ දේවල් වල. ඒ පස්සේ තමයි අපිට ආරංචි වෙන්නේ මේ අර දුම්රිය ඛේදවාචකෙන් තමයි මේගොල්ලෝ වෙන්නේ කියලා. එතෙන්ට යනකල් දවස් දෙක තුනක් ගිහින් අපි දන්නේ නැහැ මෙහෙම ඛේදවාචකයක් වෙලා තියෙන කාරණා. මෙන්න මේ වගේ අර තොරතුරු එන්න සමහරවිට ක්‍රමවේදයක් නැතිකම එක හේතුවක්. අනිත් එක තමයි අත්දැකීම නැතිකම. නමුත් දැන් අපි කතා කරන්න යන කාරණේ ඊට වඩා වෙනස් එකක්. මේ කොහොම මේ දේ සිද්ධ වුණත්, ඔය අපි හාගන්න විදියක් නැති වුණත්, Taman ඉදිරිච්ච හට්ටි මුට්ටි ටික සේරම ලිපපවා සුනාමි වතුරට ගහගෙන ගියා. කිසිම පුද්ගලයෙක් බඩගින්න නෙවෙයි. අපේ රටේ ඇතුලේ ඉඳපු දෙවි සුනාමියට හසු නොවුණු සියලුම පුරවැසියන් ಜಾති ආගම් ભેදයක් නැතුව කෑම උයාගෙන කෑම පෙට්ටි වල දාගෙන සමහරු කල් තියා ගන්න පුළුවන් ආහාර වර්ග, කැවිලි වර්ග පවා හදාගෙන පළතුරු පවා අරගෙන ආවා. මේ මගේ අත්දැකීම. අපි බලන්න එනවා අපිත් එක්ක එකතු වෙලා ඒ දරු පවුල් වලට, ඒ අනාථ පවුල් වලට කියලා කැම දෙන්න සෝදානම් වෙනවා. දවස් කීපයක් ගිහිල්ලා තමයි රජයක් විදියට නිලධාරීන් විදියට අපිට සිහියලා වගෙන පුළුවන්කම ලැබුණේ මේගොල්ලෝ අනාථ කඳුරු වලට ගිහින් තියලා ආරක්ෂාව දෙන්න ඕන කියන කාරණය. එතකොට අපි බයකින් හිටියා. එතකොට ගාල්ල මහනගර සභාවේ තමයි తాවකාලික ඒ බාහිර ගැනීම හානිකුත් කිරීම මධ්‍යස්ථානයේ තිබුණේ. කොළඹින් ආධාර වෙනවා සමහරවල්ලාගේ වෛද්‍ය ආධාර වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, වියලි ආහාර, පිටු ආහාර වෙන්න පුළුවන්. අපි ඒවා ප්‍රමාණිකූලව අරගෙන මොකද ගම්වතුර අධ්‍යක්ෂින් කියන ප්‍රාදේශීය ලේකම්වරුන් සහ එවකට පළාත් සභාවේ ලේකම්වරු වශයෙන් කටයුතු කර බොහෝ පිරිස් හිටියා. දිස්ත්‍රික් ලේකම්වරු ඒ පිරිස් පොලිස් නිලධාරි මහත්තුරුන්ට විශේෂයෙන් මෙලුව තවලම බද්දේකම වගේ ප්‍රදේශ වෙහි කාලෙට යට වෙනවා. ඔවුන්ට තිබුණ අත්දැකීමක්. හැබැයි ගම්වතුර කියන එක අපි දන්නවා දෙනියායට මොරොකට කොටපොට වැස්සොත් දවසක් දෙකක් තුනක් යද්දි බද්දේකම හා ඒ ටික යට වෙනවා. මේ අත්දැකීම තියෙනවා. හැබැයි ඒකට සූදානම් වෙලා හිටියා. ජාස්මින් ගම්වතුරක් ආවා ඒකට සූදානම් වෙලා හිටියා. නමුත් මේකෙදි පැය ගාණක් ඇතුළත හිතා ගන්න බැරි දේපල විනාශයක් වුණාම සීලව ගන්න බෑ. ඉතින් අපේ අභ්‍යන්තරයේ ලොකු මිනිස්සු කෑම පිහගෙන ආව සති ගාණක් යනකල්
ඒක නියාමනය කරන්න ක්‍රමවේදයක් හදන්න සිද්ධ වුණා. ඒවත් එක්ක තමයි මේක ක්‍රමානුකූලව කොට දෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඊට පෙර ආතුව සිදුවුණු කැට්රිනා කියන සුළුසුළුගෙන් ඇමරිකාවේ ජීවිත 10 ගණනක් නැති වුණා. මාස 3ක් යනකල් සමහර පවුල් වලට මොකක්ද උනේ කියලා හොයාගන්නවත් මේ රටේ මේ ලෝක ප්‍රධානම මේ රාජ්‍යයක් වන ඇමරිකාවට බැරි වුණා. නමුත් ලංකාවේ කුසගින්නෙන් මිය ගියේ නැහැ කිසිම සුනාමි ඛේදවාචකයට අහුණු පුරවැසියෙක්. ඒ වගේම මට මගේ අත්දැකීමක් තියෙනවා අපේ ශේෂ්ත්‍රයත් සම්බන්ධව. ඒ විපතටපත් වූවන් ලේඛනගත කළා හානි වූ දේපල සම්බන්ධ ලේඛනගත කළා වන්දි ගෙවීම ඊටාම ඉක්මනින් ආරම්භ කරා. මාසයක් ඇතුළත මේ කියන්නේ ඊටාම නිර්වද්‍ය ලේඛනගත කිරීමක් සිදු වුණා. ඒක අතින් අපි හොඳ කල්පනාකරන මට්ටමක ඉඳලා තියෙනවා. ඒක අපේ රටේම තියෙන මේ ස්වභාවයක්. අපේ කට්ටිය පූර්ව සූදානමක් නැතුව මුණ දුන්නට ඉන් පස්සේ එන ඒ නැගිටීම හරි ජවයක් එක්කෙන්නේ. එතකොට ಜಾති ආගම් ભેද මොකවත් තිබුණේ නැහැ. කිසිම ભેදයක් නැතුව කවුරුත් එකතු වුණා. මොකද සුනාමි රට පහට අහුනේ ශ්‍රී ලාංකික බුද්ධ ආගමද, ශ්‍රී ලාංකික ද්‍රවිඩද, ශ්‍රී ලාංකික මුස්ලිම්ද, ශ්‍රී ලාංකික බර්ගද එහෙම එකක් නැහැ. වැඩිහිටියද බාලද කුල ಜಾති මල මොකවත් තිබුණේ නැහැ. අහුවෙච්ච කවුරුත් ඒකට පීඩාවටපත් වෙන සිද්ධ වුණා. ඒ නිසා අපේ රටේ අභ්‍යන්තරයෙන් පුදුමාකාර විදියට සමහර තමන්ගේ ඇඳුම් පවා දීලා ගියා. අපි දැක්කා වාහන වලින් එද්දි පිරිස් පාලනය කරන්න සිද්ධ වුණා. පොලිස් නිලධාරීන් එකතු වෙලා මහ විශාල ප්‍රමාණයක්. ඔවුන් යම් සීමාවකට තියාගෙන එතනින් එහාට යන්න දුන්නේ නැහැ. ගොඩක් අයට ඕනකම තුනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. පුදුමෙන් මේගොල්ලෝ බලන්න. ඒ නිසා සීමා දැම්ම. ඔබට මතක ඇති සමහර පාලම් කැඩිලා ගාල්ලෙන් එහාට අපිට යන්න බෑ. සමහර ළඟ ඉඹුරුව හික්කඩුවේ පැතිවල පාලම් කැඩිලා මේ පැත්තට තව පාලම් කැඩිලා. ඊළඟ අභ්‍යන්තරේ මාර්ග තදබද මේ කාරණාත් එක්ක යම් යම් සීමා දාන්න සිද්ධ වුණා. නමුත් කුසගින්නේ නෙමෙයි කියන්නේ කවුරු. ඒ වගේම තමයි විශේෂ මතක් කරගිය අපේ ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනත් රෝගී සත්වයකින් මේ යන්නට තරම් අවාසනාවන්ත වෙන්නේ අපේ රටේ. නමුත් අපි දැක්කා තායිලන්තයේ ඉන්දුනීසියාව වගේ රටවල වුන් පූර්ව සුනාමි උපක්‍රම අනුගමනය කරපු රටවල්වත් කවුන්ට මේ සුනාමියෙන් පසුව ඕන විශාල ඛේදවාචකවට මුහුණ දුන්නා. අපනිපතක්ෂ වලින් විවිධ රෝගාබාධ වලින් සෞඛ්‍ය පිරිහුණා රටේ. සෞඛ්‍ය පිරිහුණා. ආර්ථික වශයෙන් පිරිහිච්ච නිසා සමහර කාරණා මතුණා. නමුත් අපි වාසනාවන්ත රටක්. මා දන්නේ මේ අවසාන කාරණේ කොහොමද කියන්නේ කියලා. නමුත් අපි එකෙන් නියම ඵල ප්‍රයෝජන ගත්තා දෝ කියන කාරණේ අදටත් අපි කතා කරන්නේ. එතුමාගේ අවසානයේදී ඔබතුමාගේ ක්ෂේත්‍රයට ප්‍රවේශයක් ලබා දෙනවා. අපි ඒ ගැන කතා කරමු මේ විවේකයෙන් පස්සේ. ප්‍රේක්ෂකයනි ඔබ එක් වී සිටින්නේ හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන් සමග. මේ වැඩසටහන ඔබේ වැඩසටහන, නාලිකාව ඔබේ නාලිකාව. මෙම වැඩසටහනේ ගුණදොස් ඔබට පුළුවන් නාලිකාව වෙත ලියා එවන්න, දැනුම් දෙන්න. මෙන්න අපේ ලිපිනේ හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල දුරකථනය 077 321 39 66. විවේකයෙන් පසු නැවත අපි සාකච්ඡාවට එක් වෙමු. අප කතා කරමින් සිටියේ ආපදාවන්ට මුහුණ දීම ගැන අපේ රටේ අත්දැකීම් සහ ඒ වෙනුවෙන් අපි කෙලෙස සූදානම් යන්න ගැන විශේෂයෙන් අපි මීට වසර 16කට පෙර අප මුහුණ දුන් සුනාමි ව්‍යසනය සම්බන්ධයෙන් මතකය අවදි කරමින් සිටියේ. මේ අවස්ථාවේ මම මහාචාර්යතුමාගෙන් අහන්න කැමතියි වෛද්‍යවරයෙක් වශයෙන් ඔබතුමා මේ සුනාමි ව්‍යසනයෙන් පසු ඇති වූ තත්ත්වය ජාතික සෞඛ්‍ය සම්බන්ධයෙන් සහ මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය මේකට මුහුණ දුන් ආපදාවට ලක් වූවන්ගේ මානසික සෞඛ්‍යය ඒ වගේම මියගිය මෘත ශරීර කළමනාකරණය කළේ කොහොමද රටේ සෞඛ්‍යයට මේ ආකාරයෙන් මේ ලොකු ව්‍යසනයෙන් පස්සේ ඇති වුණු විශේෂයෙන් ප්‍රාදේශීය වශයෙන් දකුණු පළාත මුහුණ දුන් තත්ත්වය කුමක්ද ඔබතුමාගේ මතය හැටියට? ඔව් විද්‍යානවල මත බොහොම බරපතල කාරණා කිහිපයක් ඔබතුමාගේ ප්‍රශ්නය තුළ අඩංගු වෙනවා. මම උත්සාහ කරන්න මේ සම්බන්ධයෙන් මොකද සමහර තොරතුරු අතීතයට එක් වෙලා තිබෙන්නේ. නමුත් මම හිතන්නේ අපේ ජාතික සෞඛ්‍ය සේවයේ එක්තරා කඩේමක් ලකුණු වෙන අවස්ථාවක් තමයි මේ 2004 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා සිදු වූ ආසියානු සුනාමි ඛේදවාචකය. ඊට හේතුව මම හිතන්නේ අපි කලින්ම සඳහන් කළා විවිධ ආකාරයෙන්. මොකද මේක මීට පෙර අපිට මෙවැනි අත්දැකීමක් තිබුණේ නැහැ. ඒ වගේම ජාතික මට්ටමින් අපි මුහුණ දුන්න ප්‍රධානතම ස්වභාවික ව්‍යසනය අපි දන්න කාලයක් තුළ සහ ඒ වගේම අපි සතුව තිබිච්ච ජාතික වශයෙන් රාජ්‍ය වශයෙන් සෞඛ්‍ය පමණක් නෙමෙයි පරිපාලනමය අධ්‍යාපන
සහ අනිකුත් සියලුම ආයතන ඇතුළත්ව පැවති රාජ්‍ය ව්‍යුහයට එල්ල වූ බරපතලම අභියෝගය ආපදා අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සම්බන්ධයි. ඒ නිසා සෞඛ්‍ය අංශයට විශේෂයෙන් බලපානවා මා කලින් සඳහන් කළ ආකාරයට විශාල වශයෙන් ජීවිත හානි සහ ඒ පුද්ගලයන් අමතර ලක් වීම සිදු වීම නිසා එතනදී සෞඛ්‍ය අංශයෙන් හැටියට නැත්නම් සෞඛ්‍ය අමාත්‍ය අංශයෙන් හැටියට විවිධාකාර පියවර ගන්න ලැබුවා. ඒ සියල්ලම ඉතාම තීරණාත්මක අවස්ථාවන් වුණා පසු කාලීනව. රොබර්ට් මස්දහන් කරපු 2004 වසරෙන් පසු මේ දක්වා ගත වෙච්ච කාලය තුළ ගන්නා ලද නැත්නම් ඉන්පසුව ගන්නා ලද වැදගත් සෞඛ්‍ය ප්‍රතිපත්ති තීරණ එකම සෞඛ්‍ය ප්‍රතිපත්ති සඳහා මුල් ආරම්භය හැදෙන්නේ මේ 2004 වසරේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා සුනාමි ව්‍යසනය සඳහා ගත් ඇතැම් තීරණ සහ ප්‍රතිපත්තිමය කාරණා තුළ විශේෂයෙන්ම අප දන්නවා ඒ වන විට අපිට ජාතික ආපදාමය සැලැස්මක් ලංකාවේ නිල වශයෙන් තිබුණා. ඒ ක්‍රියාත්මක මට්ටමින් තිබුණේ නැහැ. ඒක හේතුවක් වුණා විශේෂයෙන්ම සුනාමි අවස්ථාවට පසු සුනාමි ව්‍යසනයට පසු ජාතික සැලැස්මක් නිර්මාණය කිරීම කල් යනට. මොකද නියන්ත්‍රණයක් තිබුණේ නැහැ. එවැනි අනපනක් තිබුණේ නැහැ. මේ සියල්ලම සකස් වෙන්නේ සුනාමි ව්‍යසනයෙන් පස්සේ. එතකොට අපි දන්නා අද පවතින ජාතික ආපදා කළමනාකරණ පනත මුල් වර්ග බිහි වෙන්නේ 2005 මැයි මාසයේ. නමුත් මේ ජාතික ආපදා කළමනාකරණ පනත බිහි විය යුතුව තිබුණේ ඇත්තටම ගත්තොත් මේ සුනාමි ව්‍යසනයට පෙර. ඒ සඳහා සියලු අවස්ථා සැකසී තිබුණා. නමුත් කවර හෝ හේතුවක් නිසා එය පාර්ලිමේන්තුවට පැමිණ නීතිගත වුණේ නැහැ. ඒ වගේම තමයි ඒ ආපදා කළමනාකරණ පනත යටතේ ඉන්පසු අපි දන්නවා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් බිහි වෙනවා. එතකොට පාර්ලිමේන්තුවට වල් කියන කෙනෙකුට වල් කියන අමාත්‍යවරයෙකු ඒ සම්බන්ධයෙන් වල් කීව කරන අමාත්‍යවරයෙකු නිර්මාණය වෙනවා. ඒ බොහෝ කටයුතු සම්බන්ධීකරණය සඳහා නිල සැලැස්මක් සහ කේන්ද්‍රීය සැලැස්මක් රටේ නිර්මාණය වෙනවා. ඒ සැලැස්ම මම හිතන්නේ ඉතාම වටිනවා පසුගිය කාලය තුළ ඒ සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ රටේ පොදු වශයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති ආපදා කළමනාකරණ අවස්ථාවක සකස් වෙච්ච කෙසේද යන්න තීරණය කිරීමේලා විශේෂයෙන්ම සෞඛ්‍ය වශයෙන් ගත්තොත් අපිට පැමිණි ප්‍රධානතම ගැටලුව වුණේ 2004 දෙසැම්බර් මාසයේ 26 වෙනිදාන් පසු මා කලින් සඳහන් කළ ආකාරයට විශාල පිරිසක් රට පුරා අප දන්නවා අපේ ලංකාව මුහුදින් වට වෙච්ච රටක්. ඒකට අපේ සම්පූර්ණ වෙරළ සීමාව ගත්තොත් ඉතාම සුළු ප්‍රදේශයක් හැරුණකොට එනම් කොළඹට ඉහළින් මීගමුව සිට මන්නාරම දක්වා සුළු ප්‍රදේශයක් හැරුණු විට අපේ අනිකුත් සියලුම මුහුදුබඩ ප්‍රදේශ සුනාමිය නිසා විපතටපත් වෙනවා. ඒතර මේ නිසා විශාල පිරිසක් මිය යනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒ වගේම තුවාල ලබනවා. අපිට පැමිණි ගැටලු ප්‍රධානම ගැටලු දෙක වන්නේ මියගිය විශාල සංඛ්‍යාව කොහොමද ඔවුන්ගේ ඥාතීන්ට නැවත බාර දෙන්නේ අවසන් කටයුතු සඳහා සහ තුවාල ලැබූ පුද්ගලයන්ට කොහොමද සෞඛ්‍ය පහසුකම් සලසන්නේ කියන කාරණා. ඒ වන විට අපි දන්නවා අපේ සෞඛ්‍ය රටාව ගත්තොත් අපේ විශේෂයෙන්ම රෝහල් ස්ථානගත වී තිබෙන ප්‍රදේශවල ගත්තොත් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ප්‍රධාන රෝහල් විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. අපි වස්නාහිල පළාතේ සිට දකුණු පළාත ඔස්සේ නැගෙනහිර පළාතට ගමන් කළොත් මේ බව අපිට පැහැදිලි. උතුරු පළාතට ගමන් කළොත් නැවත ඒ පැහැදිලි වෙනවා. ඒ නිසා ප්‍රධාන රෝහල් විශාල ප්‍රමාණයක් එකවර අඩපණ වීම තුළ රටේ පොදු රෝහල් පද්ධතියට දැන් අභියෝගයක් පිළිගන්නවා. කොහොමද මේ පැමිණි අතිවිශාල තුවාලකරුවන් සංඛ්‍යාව සහ ඊට වඩා වැඩි මරණකරුවන් සංඛ්‍යාව අපි කළමනාකරණය කරන්නේ කෙසේද කියලා. විශේෂයෙන්ම තුවාලකරුවන් සම්බන්ධයෙන් පැමිණි ගැටලුව යම් ආකාරයකට සමදෙස්පත් කරගන්න හැකි වෙනවා. මන්දයක් ඔවුන් ප්‍රතිකාර වැඩි පිරිසක් බරපතල තුවාල ලැබු පුද්ගලයන් නෙමෙයි. ඒ නිසා ඔවුන් රට අභ්‍යන්තරයේ රෝහල් වලට මාරු කර යවා ඔවුන් රැක බලා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නමුත් බරපතලම ගැටලුව උදාවන්නේ විශේෂ මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන්. මොකද විශාල පිරිසක් මිය යනවා. ඒතර මේ මිය යන පුද්ගලයන් අපිට වෙනස් රෝහල් වලට යවන්නට බැහැ. ඒ රෝහල් වලම තබා ගන්න ඕනේ. නමුත් ඒ අදාළ රෝහල් වල ඒ තබා ගැනීමේ පහසුකම් නැහැ. විශාල මරණකරුවන් සංඛ්‍යාවක් එකවර. මොකද අපි සාමාන්‍යයෙන් ඉතාම ප්‍රධාන පිළේ රෝහලක වුණත් ඒ මුදල් ගන්න පහසුකම් සකසා දෙන්නේ
යම්කිසි සුළු ප්‍රමාණයේ මරණකරුවන් සංඛ්‍යාවක් රඳවා ශීතාගාර පහසුකම් යම් ප්‍රමාණයක මරණකරුවන් සංඛ්‍යාවක් රඳවා ගැනීම පමණයි. ඒ නිසා මේ විශාල ප්‍රශ්නයක් වුණා අරවින්ද මහත්මයා කිව්ව ආකාරයට ගාල්ලට සුවිශේෂ ප්‍රශ්නයක් වුණා දුම්රිය අනුතර හේතුවෙන්. ඒ නිසා අත්‍තරම දැන් දුම්රිය අනුතර ගත්තොත් මරණකරුවන් 1500කට අසන්න පිරිසක් ඇත්තටම වුන් කරා පිටිය ප්‍රධාන රෝහලට පැමිණෙන්නේ නැහැ. වුන් අරගෙන ගිහින් තිබ්බ බටකොළ දිස්ත්‍රික් රෝහලට. ඒතර ඒ දිස්ත්‍රික් රෝහලේ මුතුසලක පස්සකම් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ සියලු මරණකරුවන් තබන්තුනේ රෝහල් පරිසරයේ විවෘත ස්ථානවල. ඒතර ඒ නිසා මලසිරු රැකීමේ අවදානම දක්වනවා. ඒ වගේම ඥාතීන් නැතිවීම සහ පරීක්ෂණ පවත්වා ගැනීම නොහැකි වෙන කරුණු මත මලසිරු සම්බන්ධ කළමනාකරණ කටයුතු ඉතාම දුෂ්කරත්වයකට පත් වෙනවා. විශේෂයෙන් මේ දියගිලි මේ මරණ මෘතදේහ මම හිතන්නේ ඉක්මනින් නරක කරන ඒ කාරණයක් තිබෙනවා. මොකද මේ පුත්‍රයන් සියල්ලම යම් තාම කෙටි කාලයකට හෝ ජලයට මුහුදු ජලයට නිරාවරණය වී තිබීම නිසා. ඉතින් ඒ නිසා ඇත්තට අපි සාමාන්‍යයෙන් මලසිරු සම්බන්ධයෙන් අපි ජාතික වශයෙන් අපි පවතින්නේ පුත්‍රයන්ට ඒ අදාළ ආගමනුකූල චාරිත්‍ර පවත්වාවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීම. නමුත් මේ අවස්ථාවේ ඥාතීන් සොයාගෙන හැකි වීම, ඒ වගේම එම පුත්‍රයන් සඳහා අදාළ මලසිරු රඳවා ගැනීමට ස්ථානයක් නොමැති වීම, නිවෙස් කඩා දීම නිසා ඒ විපාකනා නිසා ඇත්තටම මලසිරු සමූහ වශයෙන් භූමි දාන කිරීමට සිදු වුණා. මේ විශාල ගැටලුවක් වුණේ මොකද මම දැන් අපි මලසිරු අතිවිශාල ප්‍රමාණයක් නිශ්චිතව අඳුනා ගැනීමකින් තොරව නිහිතන කිරීමට සිදු වීම නිසා සාමාන්‍යයෙන් එසේ කරන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවල කාරණා යටතේ සිසිලව සිදු වුණා. ඊට එක විශේෂ හේතුවක් වුණේ ඒ අවස්ථාවේ රාජ්‍යගත තීරණයක් විශේෂයෙන්ම ජන ජීවිතයේ අපේ සාපේක්ෂව කිරීම සඳහා හැකි ඉක්මනින් මංමාවත් සාසිරු ප්‍රදේශ මේ මලසිරු වලින් මුදා ගැනීම අත්‍යවශ්‍ය කියන කාරණය නිසා මේ අවස්ථාවේ අප කියා සිටියත් මේ පුද්ගලයන් අඳුනා ගැනීම ඉතා වැදගත් කියලා රජයේ අවශ්‍යතාවයේ ඊට වඩා මතුවී තිබුණේ ජීවත් වන පුද්ගලයන් සඳහා එම ප්‍රදේශ මුදාගෙන කටයුතු කිරීම. ඒ නිසා යම් යම් දුෂ්කරතාවකට මුහුණ දුන්නා. නමුත් මම හිතන්නේ ඊට පසු කාලීනව අප වූ වර්ධනයන් එක්ක එම කාරණා බොහෝ ප්‍රමාණයක් අද වන විට නිවැරදි වී තිබෙනවා. එතුමාගේ කතාවේ වැදගත් ප්‍රස්තුතයක් නැගුණා. මියගිය පුජ්‍යලයන් නොවේ ජීවත් වන පුජ්‍යලයන් ගැන අවධානය යොමු කළා. මෑත කාලීන සංවාදයකුත් ඒ ගැන ලේකම්තුමනි මෙතුමාගේ කතා බහේදී පැන නැගුණු කාරණයක් ගැන මම ඔබතුමා පරිපාලන නිලධාරියෙක් වශයෙන් ජාතික ආපදා කළමනාකරන සැලැස්ම සහ මේ මාසයට යෙදෙන ජාතික සුරක්ෂිතතා දිනය ආදී සංකල්ප මෙතුමා මතක් කළා. මේ සුනාමි ව්‍යසනය වෙන විට ආපදා කළමනාකරන සැලසුම ජාතික සැලසුමක් හැටියට ස්ථාපිත වී තිබුණේ නැහැ කියලා. ඇත්තටම එබඳු තත්ත්වයක් යටතේ මම හිතනවා ඒ අවස්ථාව හොඳින් කළමනාකරණය වුණා. දැන් මේ අතීතය ගැන නෙවෙයි මගේ අදහස. අද තත්ත්වයේ කුමක්ද? මෙවැනි ලොකු ආපදාවක් රටට පැමිණියොත් දැන් මේ දවස් වන විටත් ඇත්තටම ලෝක ආපදාවක් වසංගතයක් පැතිරෙන අවස්ථාව. ඉතින් ඕනෑම අවස්ථාවක රට හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී රටේ කළමනාකරණ පද්ධතිය තුළ මෙම ආපදා කළමනාකරණ සැලැස්ම සහ පද්ධතිය කොයිතරම් දුරට සක්‍රියව තියෙනවද ප්‍රමාණවත්ද? ඇත්තටම අපේ සැලැස්ම ප්‍රමාණවත්. අපේ මහාචාර්යතුමා කිව්වා අපේ අත්දැකීම නැතිකමත් එක්ක තමයි බොහෝ දේවල් අපේ ජීවිත හානි හා ඒ දේපල හානි සිද්ධ වුණේ කියන කතාව. මේ සුනාමි කියන වචනේ අපිට ආවේ මේ ඒ කේදවාසිකෙන් පස්සේ අපි කිය මොහුදුරාල. ඒක ඉස්සරළගේ මොහුදුරාල කියලා. මෙතුමා හොඳටම කිව්වා කාවන් ඉස්සරතුමායි කාලේ අපි අහලා තියෙන විහාර මහා දේවිය ඒ නැවකට දාලේ කතාව කියවුතු යන්නේ නැහැ. එතුමේ ගිරින්දෙන් ගොඩ බහින්නේ මේ සුනාමියක් වෙන්නේ නැති කියලා සමාජ මතයක් තියෙනවා. ඒ වුණත් ඒක සුනාමියක් කියන එක සඳහන් වෙන්නේ නැහැ බෞද්ධ සාහිත්‍යවල කොහේ හරි උදම්බල කියලා තමයි කියන්නේ. මේ සුනාමි කියලා කියන්නේ ජපන් වචනයක් අපි දන්නවා. ජපන් ජාතිකයෝ වසරකට සාමාන්‍යයෙන් 100 වතාවක් 10 වතාවක් මුහුණ දෙනවා මේ සුනාමි වලට දිනකඳු උදාහරණ වලට ඒ වගේ දේවල්. ඒ රට තමයි ලෝකෙ දැනටත් පිළිගන්නේ ස්වාභාවික වසන වලට හොඳින්ම මුහුණ දෙන ආපදා සැලැස්ම හොඳින්ම ක්‍රියාත්මක කරන රට විදියට. ඔවුන් සුළු භූමිකම්පාවකදී පවා ඔවුන්ගේ ඒ සයිරන් හැඬවීම කාර්යාලවල තියෙන අනිකුත් උපකරණවල ඒ
චලනය සම්බන්ධයෙන් ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීම කුංචි දරුවන් පවා පාසල් යනවා කියන පෙර පාසල් වල ඒ වගේම පාසල් පන්තිවල දරුවන් පවා ඒ පූර්ව සූදානමට උපරිමයෙන් හැඩ ගැහිලා ඉන්නේ. ඔවුන් මේක පෙළපොත් වලට පවා යොදලා තියෙනවා. දැන් ඔබ කියපු කාරණයට මතුවනොත් අපි ආයි අපේ 2004 න් පස්සේ කොහොමද සූදානම්? පසු වෙලා හෝ අපි අපදා කළාමාසන සැලැස්මක් ස්ථාපිත කරගත්තා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නීතිගත වුණා. ඒ වගේම තමයි ප්‍රාදේශීය මට්ටමට එකල් ජාතික තලෙන්න ලැබෙලා තියෙනවා. අපි දන්නවා මේ හෘදේ රූපවාහිනී නාලිකාව හරහා අපි දැනීම දීලා තියෙනවා. ජාතික තලයේ පළාත් මට්ටම සහ දිස්ත්‍රික් මට්ටම අපේ රටේ සාමාන්‍ය පරිපාලන විෂය තියෙනවා. ඉන් අනතුරු තමයි අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රාස් රූට් ලෙවල් නැත්නම් බිම් මට්ටම හෝ ප්‍රාදේශීය මට්ටම. ග්‍රාමීණධාරී කොට්ටාසයක් දක්වා යනවා. මේ අපේ ආපදා සමාජන සැලැස්ම ග්‍රාමීණධාරී කොට්ටාස දක්වාම දැන් නීතිගත වෙලා තියෙන්නේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. සරලම උදාහරණය තමයි පහුගිය මාස කිහිපයකට පෙර ආතුව අපේ රටට පැමිණෙන්න නියමිතව තිබුණා ධර්ම සුළුසුලක. මෙන්න මේ සුළුසුලක එද්දි වාසනාවකට ඒක අපේ රටේ ඉහළින් ගිහිල්ලා ඒක අපේ රටට අපේක්ෂා කරපු හානිය සිද්ධ වුණේ නැහැ. නමුත් මුළු රටම කල්වේ ලැබුවේකට සූදානම් වුණා. ජාතික ආපදා කළාමාත්‍රණ සැලැස්මක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල අපි දකුණු පළාත ගත්තොත් සියල්ලකම පාහේ මාගේ දැනීම හැටියට ක්‍රියාත්මකයි. රටම ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 340කට අසන්න සංඛ්‍යාවක් තියෙන මේ සියල්ලකම ආපදා කළාමාත්‍රණ නිලධාරියෙක් ඒ වගේම ඊට අමතරව යුද හමුදා අනුඛණ්ඩ වගේ දේවල් සූදානම් වෙලා ඉන්නවා. පොලිස් නිලධාරි මහත්වරු විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපේ මහජනතුමා ප්‍රකාශ කළ ආකාරයට වෛද්‍යවරු හිත කාර්ය මණ්ඩල අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සූදානම් ඉන්නේ. දැන් මේ මෑතක අපේ ආපු මේ ලෝකෙම තියෙන මේ පිළිගත්ත වසංගතයට අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිකුත් නිලධාරීන් කොච්චර මහත්මද කියලා අපි දන්නවා. ඉතින් මෙන්න මේ සැලැස්ම සකස් කළ කිරීම තමයි අපිට වැදගත් වුනේ. මේ වගේ වසංගතයක දුන්නත් व्यसनයක් විදිහට කලකලා කොහොමද සූදානම් වෙන්නේ කියලා කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අපේ සාමාන්‍ය ජනතාව කොච්චර මේක අවබෝධ කරගෙන ඉන්නවද කියන කාරණය. මොකද තවමත් අපේ රටේ සංස්කෘතියක් තියෙනවා මොනවා හරි අනුතරක් සිද්ධ වුණොත් ඒක බලන්න යන පිරිස තමයි වැඩි වෙන්නේ. ඒ අනුතර පහ වෙනත් නැහැ තවමත් තියෙනවා. ගින්නක් නම් ඒ ගින්න තවත් පැතිරෙන්න පුළුවන්. එතන තියෙනවා නම් ගෑස් සිලින්ඩරයක් ඒක පුපුරන්න පුළුවන්. පෙට්‍රල් ටැංකියක් කොමන හරි යන ඒවා පිච්චිලා පුපුරලා විනාශ කරලා වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ඒ ආපදා කළමනාකරණ අඳුනලා දුන්නට පෙළපොත් වල දැම්මට තවමත් මේක ප්‍රායෝගිකව අත්විඳින්න මිනිස්සු යනවා මේ අත්දැකීම නැතිකම හින්දා. මෙන්න මේක අපි මේ හෘදේ ටීවී රූපවාහිනී නාලිකාව හරහා මේක සමාජගත කළ යුතුමයි. ආපදාවකට මෝන දෙද්දි පළමුව මෝන දෙන පිරිස ආපදාවට ලක් වෙනවා තමයි වළක්වන්න බෑ. මෙතුමා කිව්ව පැහැදිලිව මේ පෙරළ බඩින හුදුරිස මෝන දෙනවා තමයි ඒකට. ඉන් පසුව ඉන්න පිරිස මේකෙන් ගලවගෙන වැඩලා. මේ පෙළපොත් වල තිබුණා මට මතකයි මගේ අපේ දරුවන්ගේ පෙළපොත් වල මේව තිබුණා සුනාමියක් කොහොමද ඇති වෙන්නේ? සුනාමියක් එනවා නම් මේ කොහොමද බේරෙන්නේ? අකුණු කියන ගසන වලින් බේරෙන්නේ කොහොමද? ඒකත් ස්වාභාවික වෙනසක් නෙවෙයි අකුණු කියනවා. අධික වර්ෂාවත් එක්ක එන ගම්මතුරු කියන වෙනසක්. කොහොමද මේකෙන් බේරෙන්නේ? දැන් මේ ස්වාභාවික ඇති වෙලා තියෙන මේ ලෝකෙම වසංගතේ අපේ කොරෝනා වසංගතෙන් කොහොමද ගැලවෙන්නේ කියන කාරණා පව පෙළපොත් වල පව මේක පිළිගැස්ලා තියෙනවා. නමුත් තවමත් සාමාන්‍ය ජනතාව මේක හරියට ගෝචර කරගෙන තියෙනවද? හරියට අත්දැකීම් වුණ අරගෙන තියෙනවද මේ දේවල් කියන කාරණේ ප්‍රශ්නය. මෙන්න මේ වගේ නාලිකා හරහා මේක සමාජයට දී යුතුයි. ඔබ කරුණාකර මේ වගේ තැන්වල විකතු වෙන්න එපා. තමන්ගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන් සමහරලා කියන්නේ අපි හිතමු මේ කොරෝනා වසංගතය කියලා. පවුල කෙනෙක් කොරෝනා වලට මුහුණ දීලා ඉන්නවනම් හොඳම දේ තමයි ඔහු හංගගෙන ඔහුත් එක්ක මේ කියන තරම් සාදවලට හා බැංකුවලට ගිහිල්ලා නැත්නම් වෙනත් තැනකට ගිහිල්ලා ඉවරලා පස්සේ ඉවර වෙලා අනේ මේ අපේ කෙනාට මේක තියෙන කියන කතාවක් නෙවෙයි. තමන් හුදකලා වෙලා ඉඳලා ඒකට ආරක්ෂා වෙනවා. මේ කතා කරේ කොරෝනා සම්බන්ධයෙන් විතරයි. නමුත් වෙනින් වෙනසක් වුණා. චරිතතාවක් සුනාමියක් එනවා කිව්වොත් අපේ කීදෙනේ උඩටත්තුවකට නැගලා ඒක බලන්න ඒක වීඩියෝ කරන්න ඒක සමාජ මාධ්‍යවල බලන්න අට මැද ඉන්න මිනිස්සුත් මුහුදු කරේට එන්නේ. ඕල් මුහුදු කරේට එනවා. ඒ තත්ත්වයක් තියෙනවා. ඒ තරම් අපේ සමාජයේ තියෙන එකේ තියෙනවා මේ පිරිහීමක් දකිනවා අපි මේ වෙද්දි. ඊළඟට අනිත් කාරණේ ආපදාවට ලක් වුණාට පස්සේ ඒකේ නාම උදව් ගන්නවට වඩා ඔහුත් එක්ක අර සෙල්ෆි මම දන්නේ නැහැ ඒක සිංහල නම මොකද්ද කියලා ඔහුත් එක්ක සෙල්ෆි අර ගහන එක. එහෙමත් නැත්නම් අර ගාල්ල කේද වාචකයේ වගේ 2004 වෙච්ච අර දරුවෝ තුන් දෙනා ගහගෙන යද්දි ඒක වීඩියෝ කරන එකක් ඒ වගේ කාරණයක් සම්මත වෙන්න පුළුවන් සිද්ධ. ඒක නිසා අපි ආපදාවත් එක්ක සාමාන්‍ය මනුස්සයන්ගේ හැසිරීම මොන ආකාරයෙන් තිබිය යුතුද? ඒක උල්ලංඝනය කරන විදිහට මොන ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙන කාරණේ ගැන සමාජගත කළ යුතු වෙන කාරණේ ආයෝජන කරා. ඇත්තටම මේ වැදගත් කාරණයක් මතකලේ අපේ තියෙන කුතුහලය නිසා ආපදාවක් ඇති ස්ථානයට ළඟා වෙලා ඊගෙන තොරතුරු දැනගන්න බලන්න නොඑක් දේවල් වලට ලං වෙනවා. ඒක දෙආකාරයකින් ඇත්තටම
දෙආකාරයකින් අයහපත් බලපෑමක් ඇති වෙන එකක් තමයි නිරුපද්‍රිතව ඉන්න අය ඒ අනතුරට මුහුණ දෙන්න පුළුවන් ඒ ඇවිල්ලා. අනිත් එක තමයි පළමු අනතුරට ලකුණු අයට සහන සැලසීමේ එක විශාල බාධාවක් වෙනවා. ඒතර මහජනතුමනි මේ කාරණා පදනම් කරගෙන සෞඛ්‍ය ශාස්ත්‍රය හා බැඳුණු ඔබතුමාගේ ක්ෂේත්‍රයෙන් තමයි විශේෂයෙන් ඉගෙන අහන්නේ. අද මෙවන් මේ අවස්ථාවේදී ලෝක වසංගතයක් පැතිරෙන වෙලාවකදී ඒ වගේම අපිට හිතන්න බෑ අපිට කොයි වෙලේ තවත් ස්වභාවික ව්‍යසනයක් එයිද කියලා. හදිස්සි තත්ත්වයක ආපදා තත්ත්වයකදී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය, රෝහල් පද්ධතිය, හදිසි ප්‍රතිකාර ඒකක ආදී පහසුකම් මොන තත්ත්වෙද කියන්නේ ඒක ප්‍රමාණවත්ද සමහර විට දැනටමත් ඌණ තත්ත්වයක තියෙන්නේ කොහොමද ඒ බඳු ඌණ තත්ත්වයක් තියෙනම් අපි කල්පනාකරණය කරගන්නේ මහ ජනතාව දැනගත යුතු කරුණු ඔබතුමාගේ හිතනවා අනාවරණය වෙයි කියලා. විද්‍යාලවලට ඒ කාරණේ සම්බන්ධයෙන් කතා කරොත් අප 2004 තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස් සහ මම හිතන්නේ අපිට බය නැතුව කියන්න පුළුවන් ඉහළ මට්ටමක සිටිනවා කියලා. විවිධ අංශ වලින් විශේෂයෙන් අපි 2004 පොදුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් හැටියට අපට පොදු ආපදා කළමනාකරණ සැලැස්මක් හෝ ඒ ආයතන සතුව එහෙම ආපදා කළමනාකරණ සැලැස්මක් තිබුණේ නැහැ. නමුත් ඉන්පසු ඇතිවෙච්ච මුල් කාලයේ වර්ධනයක් තමයි සියලුම රෝහල් සඳහා සියලුම ප්‍රධාන රෝහල් සඳහා මුලින්ම එක ආදේශ කළේ හැම රෝහලකටම ඒ රෝහල සතුව ආපදා කළමනාකරණ සැලැස්මක් නිර්මාණය කිරීමට සිදු වුණා. ඒ අනුව කරාපිටි රෝහලේ අධික ආපදා කළමනාකරණ සැලැස්ම නිර්මාණය වුණේ මට මතක හැටියට 2006 2007 වසර වල වෙනකොට අද වෙනකොට ලංකාවේ ජාතික රෝහල ඇතුළු සියලු ප්‍රධාන රෝහල් වලට ආපදා කළමනාකරණ සැලැස්ම වල තිබෙනවා. ඒ වගේම මේ ආපදා කළමනාකරණ සැලැස්ම වල කලින් කාලට නැවත යාවත්කාලින කිරීම අවශ්‍යයි. ඒ රෝහලේ සිදුවන වර්ධනයන් සමග විශේෂයෙන් ජාතික රෝහලය වරින් වර සිදු කරනවා. ඒතර ඒ ආකාරයෙන් වර්ධනයන් විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. ඒ වගේම අවස්ථා සොයා බැලීමක් සිදු වෙනවා. ඒ වගේම හැම විශේෂයෙන්ම රෝහල ආශ්‍රිතව අපි ගත්තොත් ඒ රෝහලේ සියලු සේවක මණ්ඩල වලට නිශ්චිතව කාර්යයන් පවරා තිබෙනවා. මම හිතන්නේ මේ වෙනතර මහත්මයා කියපු කාරණයක් අපි ගොඩක් ආස යම් සිද්ධියක් වුණා බලන්න යනවා. මම හිතන්නේ විශේෂයෙන් මේක නිරීක්ෂණය කරන්න පුළුවන් ආපදා අවස්ථාවකදී බොහෝ අය බලන්න එනවා. ඒ බලන්නාවට කවුරුත් උදව් වෙන්නේ නැහැ. ඔක්කොමලා බලන්නේ. අපිට දැන් මේ වගේ මේ නිරීක්ෂකයෝ විශාල පිරිසක් විශේෂයෙන්ම සෞඛ්‍ය කටයුත්තකදී බිහිවීම ඊටාම කරදරකාරී වැඩක්. මොකද එතනදී අවශ්‍ය සක්‍රියව මැදිහත් වන පුද්ගලයන් පමණයි. ඒ නිසා මේ නිරීක්ෂණ කාර්යයෙන් මුදවීම සඳහා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිශ්චිත කාර්යයන් පවරා තිබෙනවා. ඒ නිසා මේ කවුරු හරි අසාධ්‍ය රෝගීන් 10ක් හරි 15ක් හරි 100ක් හරි අරන් යනකොට මුළු රෝහලම බාහිර රෝගියන්ට පැමිණීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝටම නිශ්චිත ස්ථානයන් වෙන කර තිබෙනවා. ඔවුන් ඒ ස්ථාන වල සිටීසේ පිළිගැනීමේ කාර්ය සිදු කළ යුත්තේ ඒ කාර්යයන් බාර කාර්ය මණ්ඩල පමණයි. මා අදහස් කරේ අහන්න තැත්කලේ මේ පුහුණු කිරීම ආදීදී නිරතුරුව ඒ ගැන අවබෝධය ලබා දීලා දෙන කාර්ය මණ්ඩලයට. එක්තරම මේ පුහුණු කිරීම ඉන්පසුව දිගින් දිගටම සිදු වුණා. එහිදී විශේෂ කාර්යභාරයක් කරාපිටි රෝහලින් සිදු වුණා. මොකද ඔබ දන්නවා කරාපිටි රෝහලට විශේෂ ඒකකයක් ලැබුණා ඕස්ට්‍රේලියානු රජයේ පරිත්‍යාගයක් හැටියට විශේෂ මහදිසි ප්‍රතිකාර ඒකකයක් ඇතුළු. ඒ නිසා එය මැදිහත් වීමෙන් ලංකා පුරා අපේ ඉදිරියෙන් සහ හෙදියන් අනිකුත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල විශේෂයෙන්ම ආපදා අවස්ථාවල කටයුතු කිරීම සම්බන්ධයෙන් පුහුණු කිරීම සිදු කරනු ලැබුවා. පහුගිය අවුරුදු 16 පුරාවටම තාමත් ඒක සිදු වෙනවා. ඉතින් මම හිතන්නේ එවැනි වර්ධනයන් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද වන විට ආපදා කළමනාකරණ සම්බන්ධයෙන් ඒ සියලු කාර්ය මණ්ඩල වලට විශේෂ දැනීමක් තිබෙනවා. වෛද්‍යවරුන් සහ හෙදියන්ට විශේෂ පුහුණුවීම් ලබා දී තිබෙනවා. විශේෂයෙන් සමහරවල් විදේශගත කර පුහුණුවීම් ලබා දී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයක් වෙනමම ක්‍රියාත්මක වෙනවා ජාතික මට්ටමේ. නිසා ඔවුන් තමයි මේ ප්‍රධාන අවස්ථා සියල්ල සම්බන්ධීකරණය කරන්නේ. ඒ වගේම බහුගේ කාලේ අපි කියන සුනාමි පසු අවස්ථාවල විවිධ මට්ටමේ ඒ පරිමාණය නෙමෙයි ඊට වඩා අඩු පරිමාණයේ ආපදා අවස්ථාවක් කළමනාකරණය කිරීමට ඒකකයට අවස්ථාව ලැබුණා. ඉතින් මේ ඒ නිසා මම හිතන්නේ පොදුවේ අපේ ආපදා කළමනාකරණ හැකියාව ඒ විභවයන් මේ සියලු කාර්ය මණ්ඩලවල ඉහළ මට්ටමක පවතිනවා 2004 දෙසැම්බර් මාසයේ 26 වෙනිදා පැවති මට්ටමට වඩා.
නමුත් ගැටලුව තිබෙන්නේ දැන් ඒවා භාවිතා කිරීමේදී අපි සාමාන්‍යයෙන් දක්ෂයි විශේෂයෙන්ම අර පුරන්තර මහත්මයා කිව්වා වගේ අපිට සම්පත් අඩුවෙන් තිබුණත් අපි සූදානම් අඩුවෙන් තිබ්බත් ඒ අවස්ථානුකූලව ඒ අවස්ථාවට වැඩි ජවයකින් විශාල ජවයකින් සහභාගී වීමට. නමුත් මේ ජවය පවත්වා ගැනීම තමයි විශේෂයෙන්ම ගැටලුවක් වන්නේ අපේ වගේ රටවල විශේෂයෙන්ම මේ අවස්ථාව පහව යාමත් සමග ඒකට ලැබෙන සැලකීම සම්පත් සහ සැලකිල්ල අඩු වීමේ තත්ත්වයක් නිර්මාණය වෙන නිසා අපිට ඉක්මනින් අමතක වෙනවා. අමතක වෙනවා අපි තවත් ආකාරයකින් කිව්වොත්. ඒ නිසා සුනාමිය සම්බන්ධයෙන් නිර්මාණය වෙච්ච අවස්ථාවන් තාවකාලික කොච්චර කාලෙකින් සුනාමිය ඉඳ දන්නේ. ඒ නිසා ඔය මට්ටමටම කරන්න ඕනේ නැහැ කියන අදහස එනවා කාලයක් යනකොට. ඉතින් ඒතර වෙන්නේ අර අපි නිර්මාණය කරපු සම්පත් හැකියාවන් සියල්ලම ක්‍රමානුකූලව ඡය වී යාමක් හෝ ඔවුන්ගේ හැකියාවන් වෙනත් කාරණා සඳහා භාවිත කිරීම. ඉතින් එය නොවී යුතුයි. විශේෂයෙන්ම අර ජපානයේ උදාහරණය වන්තර මහත්මයා කිව්වා වගේ මේ අපි පාසල් දක්වා යන්න ඕනේ, අපේ දර්ශක දක්වා යන්න ඕනේ, පෙළ පොත් මට්ටමට යන්න ඕනේ. අද අපි කතා කරනවා පෙළ පොත්වල විශේෂයෙන්ම අපදාන සම්බන්ධයෙන් සුනාමි සම්බන්ධයෙන්. නමුත් මම හිතන්නේ ඊටත් වඩා ප්‍රායෝගික මට්ටමට අප මේ දින ආයුතුයි විශේෂයෙන්ම මේ අර යාවත් වෙනකොට අර සම්පතික ක්‍රියාවලිය බවට පත් කිරීමට. අපේ වැඩසටහනේ අවසාන භාගයට පැමිණ තිබෙන්නේ ඔබ දන්නවා මේ හොඳම රටක් වැඩසටහන අපේ රට හොඳම රටක් කිරීමට ඒ විවිධ අංශ වලින් සාකච්ඡා කරන අවස්ථාව. වැඩසටහන නිමා කිරීමට පෙර මම කැමති ලේකම්තුමාගෙන් වැඩසටහනේ අවසාන පණිවුඩය අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න. මෙබඳු ආපදාවක් කවදා නොයේද එයිද අපිට කියන්න බෑ. ඒ නිසා මේ ආපදා රටේ තියෙන ජාතික ආපදා කළමනාකරන සැලැස්ම ගැන මම හිතනවා සාමාන්‍ය රටවැසියන්ගේ දැනීම අඩුයි. ඒ වගේම තමයි මේ ගැන කතා කරන්න තියෙන හොඳම වකවානුව මේ වකවානුව ලෝක ආපදා ලෝක හදිසි තත්වයක් මතුවෙලා තියෙන ව්‍යසංගත තත්වයක් මතුවෙලා තියෙන වෙලාව ඊටාම කෙටියෙන් අවස්ථානුකූලව අපේ ප්‍රේක්ෂකයන්ට ඔබතුමාගේ පණිවුඩය දෙන්න ආපදාවක් ගැන අපි දැනුවත් වෙන්න ඕන ආකාරය ගැන. ඇත්තෙන්ම මේකට හොඳම උදවිය තමයි මේ පුංචි දරුවෝ ටික අපි. පාසල් යන දරුවෝ ටික දැනුවත් කිරීම කරා නම් පෙළ පොත්වල තියෙන එක උදාහරණයක් මා කියන්නම්. අපි ඒ දරුවන්ට දුන්නා නම් අභ්‍යාසයක් සුනාමියක් ආවොත් කොහොමද හැසිරෙන්න ඕනේ? සුළුසුලකක් ආවොත් කොහොමද හැසිරෙන්න ඕනේ? ගම්මතුරක් ආවොත් කොහොමද හැසිරෙන්න ඕනේ? අපිට ටොර්නාඩෝ වගේ දේවල් අපේ රටේ දුර්ලභයි. නමුත් ටොර්නාඩෝවක් ඇවිල්ලා ඉස්කෝලේ වහල ගලවගෙන ගියොත් ඒ වහලේ තිබිච්ච ද්‍රව්‍ය ටික වැටෙනවා තව කොහේ හරි කාගේ හරි ඔළුවකට වැටෙනවා. අන්න ඒ වගේ දේවල් කොහොමද කරන්න කියලා පාසල් දරුවන්ට හොඳ අභ්‍යාසයක් දුන්නා නම් මා හිතනවා ඉතාමත් සුදුසු ඒගොල්ලන්ට අමතක වෙන්නේ නැහැ ජීවිතේටම. අපි දැන් අර වේලිච්ච ඉරටු වගේ විරුස් අපි දැන් වයසත් එක්ක දෙකින් එක්ක අපි සමහර දේවල් වලදී කමක් නැහැ අපේ කාලය ඉවරයි අපි මේලියට කමක් නැහැ කියන ස්ථාවරික අපි බහුතරයක් දැන ඉන්නවා. නමුත් පාසල් දරුවන්ට මේ දේ පුරුදු කරොත් අපි දන්නවා මේ දරුවන් හරහා ඊළඟ පරම්පරාවට පහසු වෙන්නේ ආවේ. සරල උදාහරණ ගණනාවක් තිබෙනවා අපේ රටේ මේ වගේ අපි කුංචි දරුවන්ට දීලා හොඳ දේවල් ඒව ඉදිරියට ගිය ඒවා. හෘදේ රූපවාහිනී නාලිකාවෙන් නාලිකා හරහා සමාජ මාධ්‍යවල හරහා කරුණාකරලා මේ දේවල් වලට අඛණ්ඩ වැඩසටහන් මාලාවක් කරගෙන ගියා නම් ජනප්‍රියත්වයට යොදවල පාසල් දරුවෝ යොදවල ජාතික මට්ටමේ අඛණ්ඩව කරගෙන ගියා නම් මා හිතනවා දරුවෝ මේ කේද වාචක වලට අපිට වඩා බොහොම සාර්ථකවම කියලා මේ රට හොඳම රටක් කරගන්න උදව් කරා. බොහොම ස්තුතියි ලේකම්තුමනි. දයාබර ප්‍රේක්ෂකීනි හෘදේ ටීවී නාලිකාවේ හොඳම රටක් සමග අද අප සාකච්ඡා කළේ ජාතික සුරක්ෂිතතා දිනය සහ ආපදා කළමනාකරණය සම්බන්ධ හොඳම රටක් වැඩසටහනේ මාතෘකාව. අද දින අපේ මැදිරියට පැමිණි විද්වතුන් දෙපළ ඔබ හොඳින් හඳුනන රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෝහාරික විශේෂඥ වෝහාරික වෛද්‍ය UCP පෙරේරා මහත්මයාත් ඒකම වනජීවි හා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වනන් පෙරේරා මහත්මයාත් අද ඔබ හමුුනේ වැඩසටහනේ නිමාව. ඔබට පුළුවන් මේ වැඩසටහන හෘදේ ටීවී නාලිකාවේ හොඳම රටක් සහ අනිකුත් වැඩසටහන් ගැන ඔබේ ගුණදොස් අදහස් ලියා එවන්න මෙන්න ලිපිනේ හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. දුරකථන අංකය 077 321 3966. නැවතත්
මෙවැනි හොඳම රටක් වැඩසටහන හරිදේ ටීවී නාලිකාවෙන් හමුවනතුරු ඔබ සැමට ආයුබෝවන්.